ස්වයති දිව්‍ය ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට අද දිනේදී නියුට්‍රියන්ට් පොත් වලින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන යෝගට් පිළිබඳව. මේ යෝගට් කියන ආහාරය ශ්‍රී ලංකාවේ කුඩා දරුවාගේ සිට වැඩිහිටි මහලු පුද්ගලයා දක්වා භාවිතා කිරීම සිදු කරනවා. මෙන්න මේ යෝගට් කියන නිෂ්පාදනය සිදු කරද්දී එහෙම නැත්නම් නිෂ්පාදනය කරද්දී එකතු කරන රසායනික ද්‍රව්‍ය මොනවාද? මේ නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද? ඒ වගේම එම රසායනික ද්‍රව්‍ය ඔබේ දේහයට බලපෑම් ඇති කරන්නේ කොහොමද? ඒ වගේම මේ යෝගට් කියන ආහාරය ඔබ ආහාරයට නොගත යුතු අවස්ථා මොනවාද? මෙන්න මේ සියලුම කාරණා පිළිබඳව අද අපි නියුට්‍රියන්ට් පොත් වලින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින නියුට්‍රියන්ට් පොත් සමගින්. නියුට්‍රියන්ට් පොත් අරමුණ ඔබ මෙවැනිට දන්නා කාරණයක් තමයි අපි යම්කිසි ආහාර ද්‍රව්‍යයක් පිළිබඳව කතා කරද්දී ඒ ආහාරයේ අන්තර්ගත වන පෝෂක පදාර්ථ පිළිබඳව මූලික අවබෝධයක් ලබා ගන්නවා. ඉතින් ඒ නිසා අපි බලමු යෝගට් ග්‍රෑම් 100ක අන්තර්ගත වන පෝෂක පදාර්ථ මොනවද කියන කාරණය පිළිබඳව. සාමාන්‍ය යෝගට් වල ග්‍රෑම් 100ක අන්තර්ගත වන ශක්ති ප්‍රමාණය කිලෝ කැලරි 81ක් වෙනවා. ඒ වගේම එහි ප්‍රෝටීන් ග්‍රෑම් 4.97ක්, ඒ වගේම මේදේ ග්‍රෑම් 3.73ක්, ඒ වගේම කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 6.2ක් අන්තර්ගත වෙලා තියෙනවා. යෝගට් කියලා කියන්නේ කිරි ආශ්‍රිතව නිෂ්පාදනය කරන ආහාර ද්‍රව්‍යයක්. ඒ අනුව කිරිවල බහුල වශයෙන්ම තිබෙන ලැක්ටෝස් කියන සීනි ආකාරය මෙහි හඳුනා ගැනීමට තිබෙනවා. ඒ වගේම විටමින් B12 බහුලව අන්තර්ගත වෙනවා. ඒ වගේම khනිජ විදියට ප්‍රධාන වශයෙන්ම අපි මේ මගින් කැල්සියම් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මේක කැල්සියම් ප්‍රභවයක් විදියට අපිට දකින්නටත් පුළුවන්. ඒ වගේම ප්‍රධාන වශයෙන්ම ප්‍රෝටීන් අපේ ශරීරයට දෙන ආහාර ද්‍රව්‍යයක් විදියටත් අපිට මේ හඳුනා ගන්නට පුළුවන්. මීට අමතරව සෝඩියම්, පොටෑසියම් වගේ අයන වර්ගත් මේ යෝගට් හරහා අපේ දේහයට ලැබෙනවා. වෙළඳ පොලේ මේ වන විට විවිධ යෝගට් වර්ග හඳුනා ගන්නට තිබෙනවා. ෆැට් ෆ්‍රී යෝගට්, ඒ කියන්නේ මේදේ ඉවත් කළ යෝගට් අපට හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම මේදේ සහිත ෆුල් ෆැට් යෝගට් හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම ග්‍රීක් යෝගට් වගේ යෝගට් වර්ග, ඒ වගේම යෝගට් පානීය වගේ යෝගට් නිෂ්පාදන අපට හඳුනා ගන්නට තිබෙනවා. මුලින්ම අපි අධ්‍යයනය කරමු යෝගට් නිෂ්පාදනයේදී සිදුවන ප්‍රධාන පියවරයන් පිළිබඳව. මුලින්ම සිදුවන ක්‍රියාවලිය තමයි පැස්චරීකරණය කියලා කියන්නේ. නැවුම් කිරි, එහෙම නැත්නම් මේ ෆ්‍රෙෂ් මිල්ක් පාස්චරීකරණයට ලක් කරනවා. මේ පාස්චරීකරණය කියලා කියන්නේ උෂ්ණත්වය වැඩි කරමින් යම් කාල වේලාවක් තැබීම. සාමාන්‍ය යෝගට් නිෂ්පාදනයේදී සෙල්සියස් අංශක 90ක උෂ්ණත්වයේ මිනිත්තු 5ක පමණ කාලයක් කිරි තැබීම සිදු කරනවා. මේ මගින් බලාපොරොත්තු වෙන අහිතකර ශුද්ධජීවීන් විනාශ කර දැමීම, ඒ අනුව අපේ දේහයට අහිතකර ශුද්ධජීවීන් ඇතුළත් වීම වළක්වනවා. ඒ වගේම ඔබ දැන සිටිය යුතු කාරණයක් තමයි මෙන්න මේ ක්‍රියාවලිය යටතේ අපේ දේහයට හිතකර වන ශුද්ධජීවීන් පවා විනාශ වීමකට ලක් වෙනවා. පාස්චරීකරණයෙන් අනතුරුව මේ කිරි නැවත සිසිල් කිරීමකට ලක් කරනවා. එහිදී සෙල්සියස් අංශක 38ත් 42ත් අතර උෂ්ණත්වයකට පත් කරනවා. මෙන්න මේ අඩු උෂ්ණත්ව තත්ත්වයට පත් කිරීමට විශේෂයෙන් හේතුවක් පවතිනවා. අපි මේ යෝගට් මිදීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ එහි සිදුවන ශුද්ධජීවී ක්‍රියාකාරීත්වයක් යටතේ. අපි දන්නා සාමාන්‍ය සාම්ප්‍රදායික කිරි මිදවීමේ ක්‍රියාවලියේදී මුහුම් එකතු කිරීමක් සිදු කරනවා. මේ මුහුම් විදිහට එකතු කරන්නේ සජීවී බැක්ටීරියා. මේ යෝගට් නිෂ්පාදන ක්‍රියාවලියේදී ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන ශුද්ධජීවී ආකාර දෙකක් ඉන්නවා. එක් ශුද්ධජීවී ආකාරයක් තමයි ලැක්ටෝබැසිලස් බල්ගාරිකස් කියලා කියන්නේ. ඒ වගේම අනෙක් ශුද්ධජීවී ආකාරය තමයි ස්ට්‍රෙප්ටොකොකස් තර්මෝපිලස් කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ ශුද්ධජීවී ආකාර දෙක භාවිතා කරමින් මේ යෝගට් නිෂ්පාදනයේදී ඔවුන්ගේ ප්‍රශස්ත උෂ්ණත්ව ලබා දීම සිදු කරනවා. මෙම ශුද්ධජීවීන්ගේ ක්‍රියාකාරීත්වය සඳහා වඩාත්ම සුදුසු වන උෂ්ණත්ව පරාසය තමයි සෙල්සියස් අංශක 38 සහ 42 කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ අතර උෂ්ණත්වය එක්ක පවත්වා ගැනීම හේතුවෙන් මේ ශුද්ධජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ඉතා වැඩි වශයෙන් සිදු කිරීමේ හැකියාව පවතිනවා. මේ ශුද්ධජීවීන්ගේ ක්‍රියාකාරීත්වයේදී අත වශයෙන්ම සිද්ධ වෙන්නේ කිරිවල අන්තර්ගත වන ලැක්ටෝස් ලැක්ටික් අම්ලය බවට පරිවර්තනය වීම. ඉතින් මෙතනදී මේ ලැක්ටික් අම්ලය බවට පරිවර්තනය වීම හේතුවෙන් මාධ්‍ය pH අගේ අඩු වෙනවා. ඒ කියන්නේ මාධ්‍ය pH අගේ අඩුවීම හේතුවෙන් අපිට ආම්ලික ස්වභාවයකට මෙයපත් වෙනවා. සාමාන්‍යයෙන් කිරිවල අන්තර්ගත වන ප්‍රෝටීන මේ ආම්ලික මාධ්‍යයේදී කැටි ගැසීමකට ලක් වෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය භාවිතා කරමින් තමයි අපි කිරි මිදවීම සහ ඒ වගේම මේ යෝගට් නිෂ්පාදනය කිරීම සිදු කරන්නේ. මේ ශුද්ධජීවීන්ගේ ක්‍රියාකාරීත්වයන් යටතේ ලැක්ටික් අම්ලයට අමතරව ඇසෙටල්ඩිහයිඩ්, ඇසිටික් අම්ලය වගේ විවිධ රසායනික නිකුත් වීම සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ රසායනිකවල ස්වභාවය, ඒ වගේම මේ රසායනිකවල ප්‍රමාණය අනුව තමයි මේ යෝගට් වලට ආවේනික ගන්ධය, ඒ වගේම යෝගට් වලට ආවේනික රසය නිකුත් වීම සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ தත්ත්ව ඇති කර ගැනීම සඳහා ඔවුන්ට ප්‍රශස්ත උෂ්ණත්වයක් ලබා දීම සිදු කරනවා. එතනදී මේ යෝගට් වල ඉන්කියුබේෂන් පීරියඩ් එකක් කියලා තමයි අපි හඳුන්වන්නේ. මේ ඉන්කියුබේෂන් එකකට ලක් කරනවා.
කරනවා. ඒ කියන්නේ ඔවුන්ගේ ප්‍රශස්ත උෂ්ණත්ව ලබා දෙමින් යම්කිසි කාල පරාසයක් තැබීම සිදු කරනවා. මේ කාල පරාසය තුළදී යෝගට් වල pH අගය 4.5ට ආසන්න වූ අවස්ථාවේදී මේ සුද්ධජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නවතා දැමීම සිදු කළ යුතු වෙනවා. මොකද තවදුරටත් මේ සුද්ධජීවීන්ගේ ක්‍රියාකාරීත්වය සිදු වුණොත් මාධ්‍ය ආම්ලිකතාවය තව තවත් අඩු වෙමින් අපිට යෝගට් වල ඇඹුල් රසයක් ඇති වෙන්නට පුළුවන්. ඉතින් අපි ඒ බලාපොරොත්තු වෙන රසයක් නොවන නිසා මෙම අවස්ථාවේදී සුද්ධජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නවතා දැමීම සඳහා සෙල්සියස් අංශක 10ට අඩු උෂ්ණත්වයේ මේ යෝගට් ගබඩා කිරීම සිදු කරනවා. සෙල්සියස් අංශක 10ට අඩු උෂ්ණත්වයේ තැබීම හේතුවෙන් මේ සුද්ධජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නවතා දබන්නට පුළුවන්. ඉතින් සාමාන්‍ය අපි දන්නවා ගෙදර දොරේ අපි භාවිතා කරන රිෆ්‍රිජරේටර්ස් වල සෙල්සියස් අංශක 5.0 අතර වූ අඩු උෂ්ණත්ව පරාසයක් පවත්වා ගැනීම සිදු කරනවා. ඉතින් මේ උෂ්ණත්ව පරාසය තුළ ගබඩා කිරීම හේතුවෙන් මේ සුද්ධජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වළක්වා ගැනීම යටතේ තමයි අපි මේ පාරිභෝජනය සඳහා සුදුසු යෝගට් නිෂ්පාදනය කර ගැනීම සිදු කරන්නේ. මෙය සාම්ප්‍රදායික ක්‍රමවේදය වුණත් වර්තමානයේ මේ නිෂ්පාදන ආයතන බලාපොරොත්තු වෙන දෙයක් තමයි මේවා කල් තබා ගැනීම, ඒ වගේම මේවායේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම, එහෙම නැත්නම් මේ වගේ අපිට අපියරන්ස් එක වැඩි දියුණු කිරීම වගේ තත්ත්ව. ඉතින් මේ සඳහා විවිධ ක්‍රමවේදයන් භාවිතා කරනවා. ඒ වගේම නිෂ්පාදන ආයතන තමන්ගේ නිෂ්පාදනවල ඵලදායීතාවය වැඩි කර ගැනීම සඳහා, ලාභ ඉපීම සඳහා විවිධ දේවල් සිදු කරනවා. ඉතින් අපි ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු වෙනවා. සාමාන්‍යයෙන් අපි මුලින්ම ඔබට මතක් කළොත් කිරි භාවිතා කිරීම සිදු කරනවා කියලා මම මුලින්ම කිව්වා. ඉතින් මෙන්න මේ කිරි භාවිතා කිරීම වෙනුවට අපි නැවුම් කිරි භාවිතා කරන්නේ නැතුව ඇතැම් නිෂ්පාදන ආයතන විසින් කිරි පිටි භාවිතා කරන අවස්ථා පවතිනවා. ඉතින් මේ කිරි පිටි භාවිතා කිරීම හේතුවෙන් නිෂ්පාදන පිරිවැය අඩු කර ගන්නට පුළුවන් වෙනවා. නැවුම් කිරි ඍජුවම එකතු කිරීම වෙනුවට නිෂ්පාදන ආයතන මේ කිරි පිටි එකතු කිරීම සිදු කරන්නේ නිෂ්පාදන වියදම අඩු කර ගැනීම සඳහා. මොකද එහිදී නැවුම් කිරි ගබඩා කර තබා ගැනීම, ඒවා කල් තබා ගැනීම සඳහා යම් යම් කටයුතු සිදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මෙවැනි තත්ත්ව අඩු කරගැනීමේ නිෂ්පාදන පිරිවැය අඩු කරන්නට පුළුවන්. ඒ වගේම අවසන් නිෂ්පාදනයේ ගුණාත්මක භාවය පවත්වා ගැනීමේදී ඉතාමත් පහසු වෙනවා. මොකද ඝන තත්ත්වයට පත් කර ගැනීම සඳහා පහසුයි මේ කිරිපිටි වගේ දේවල් භාවිතා කිරීම. ඉතින් මෙවැනි ක්‍රමවේද භාවිතා කිරීමක් වර්තමානයේදී නිෂ්පාදන ආයතන තුල හඳුනා ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් මේ පිළිබඳව ඔබ අවබෝධයක් ලබා ගත යුතුයි. ඒ වගේම තවත් කාරණයක් තමයි නිෂ්පාදන කල් තබා ගැනීම කියන කාරණය. පොටෑසියම් සෝබේට් වගේ රසායනික මේවට එකතු කරමින් තමයි කල් තබා ගැනීම සිදු කරන්නේ. එහිදී සුද්ධජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වළක්වා ගනිමින් මේ කිරි කල් තබා ගැනීම සිදු කරනවා. ඒ වගේම වර්තමාන වෙළඳපොලේ පවතින විවිධ යෝගට් වර්ග නිෂ්පාදනය කිරීමේදී ඒවට විවිධ රසකාරක එකතු කිරීමක් සිදු කරනවා. විවිධ ෆ්ලේවර්ස් ලබා ගැනීම, විවිධ ගන්ධයන් ලබා ගැනීම සඳහා වැනිලා වගේ දේවල් එකතු කිරීම සිදු කරනවා. ඉතින් මේ එකතු කරමින් මේ ෆයිනල් ප්‍රොඩක්ට් එකේ එහෙම නැත්නම් අවසාන නිෂ්පාදනයේ උන් බලාපොරොත්තු වන ගුණාත්මක භාවය ලබා ගැනීමක් සිදු කරනවා. ඉතින් මේ සඳහා විවිධ රසායනික භාවිතා කිරීමේ අවකාශය පවතිනවා. ඉතින් මෙන්න මේ රසායනික භාවිතා කිරීම මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන කාරණයක් නෙමෙයි. රසායනික භාවිතා කිරීම අත්‍යවශ්‍යයි ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී. ඒවායේ ලිමිට්ස් පවතිනවා. භාවිතා කිරීමට හැකි අවම ප්‍රමාණ සහ උපරිම ප්‍රමාණ වගේ දේවල් පවතිනවා. ඉතින් මෙන්න මේ උපරිම ප්‍රමාණය ඉක්මවා නොයන පරිදි භාවිතා කිරීම අපට කිසිදු ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. යම් නියාමනයක් යටතේ සිදුවන්නේ නම් කිසිදු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. නීතිමය වශයෙන් අධික මාත්‍රාවලින් ඒවා භාවිතා කිරීම තහනම් වෙනවා. නමුත් ඇතැම් අවස්ථාවලදී ඇතැම් නිෂ්පාදන ආයතන විසින් මේවා භාවිතා කිරීමේ හැකියාව පවතිනවා. ඉතින් අපි මේ පිළිබඳව අවධානයෙන් සිටීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම නිෂ්පාදන ආයතන මගින් Tamanගේ නිෂ්පාදනයේ ගුණාත්මක භාවය වැඩි කිරීම සඳහා සිදු කරන වඩාත් සුදුසු ක්‍රියාමාර්ගත් පවතිනවා. ඒ පිළිබඳවත් අපි කතා කළොත් ඇතැම් අවස්ථාවලදී මේට විටමින් D එකතු කිරීම සිදු කරනවා. සාමාන්‍යයෙන් කිරිවල ප්‍රධාන වශයෙන්ම විටමින් D අපට ලැබෙන්නේ නැහැ. ඉතින් මේට විටමින් D එකතු කිරීම ෆෝටිෆයි කිරීම කියලා හඳුන්වනවා. මේ විටමින් D එකතු කිරීම යටතේ ලබා දීමක් සිදු කරනවා නම් ඒ වඩාත් වාසසාගත වූ තත්ත්වයක් විදිහට හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම තවත් කාරණයක් තමයි නිෂ්පාදන ආයතන විසින් Tamanගේ නිෂ්පාදන වලට ප්‍රෝබයොටික්ස් වගේ දේවල් එකතු කරනවා. ප්‍රෝබයොටික්ස් කියලා කියන්නේ අපේ දේහයට හිතකර වූ සුද්ධජීවීන් ආහාර මාර්ග පද්ධතිය තුළදී ජීර්ණ ක්‍රියාවලිය පහසු කරනවා. ඒ වගේම කන්ස්ටිපේෂන් එහෙම නැත්නම් මල බද්ධය ඇතිවීම වළක්වා ගන්නවා. පිළිකා වගේ රෝගී තත්ත්ව ඇතිවීම වළක්වනවා. ඉතින් මෙවැනි කාරණා ගණනාවක් ඉටු කරන ප්‍රෝබයොටික්ස් එහෙම නැත්නම් අපේ ශරීරයට ඉතාමත් හිතකර වූ සුද්ධජීවීන් සිටිනවා. මෙවැනි සුද්ධජීවීන් මේකට එකතු කිරීම සිදු කරන ඇතැම් නිෂ්පාදන ආයතන විසින් බිෆිඩෝබැක්ටීරියම්, ලැක්ටෝබැසිලස් වගේ අපේ දේහයට හිතකර වන ප්‍රෝබයොටික්ස් ඔවුන්ගේ නිෂ්පාදන වලට එකතු
එකතු කිරීම සිදු කරනවා. ඉතින් මේ යටතේ අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය පවා වර්ධනය කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ ඊටමත් හොඳ තත්ත්වයක් විදිහට හඳුනා ගන්නට පුළුවන් වුණත් ඇතැම් නිෂ්පාදන ආයතන විසින් මේ ආහාර ද්‍රව්‍යයේ රසය වැඩි කිරීම අරමුණු කරගෙන සීනි එකතු කිරීම සිදු කරනවා. කිසිසේත්ම මේ සීනි එකතු කිරීම අපි පෝෂණ වේදින් විදිහට අනුමත කරන්නේ නැහැ. මොකද වැඩි වශයෙන් සීනි එකතු වීම අපේ දේහයට එදිනදා ජීවිතයේදී සිදු වෙනවා. මේ අවශ්‍යහගත තත්ත්වයක් විදිහට තමයි මම දකින්නේ. මොකද මේ සීනි එකතු කිරීම හේතුවෙන් කුඩා දරුවෙකු හෝ මේ පාරිභෝජනය කිරීමේදී වැඩි වශයෙන් ඔවුන්ගේ දේහයට සීනි එකතු වීමට මේ ප්‍රධාන වශයෙන් බලපානවා. සීනි අපේ දේහයට එකතු වන ප්‍රධාන ආකාර ගණනාවක් පවතිනවා. මොකද මේ ප්‍රෝටීන් ප්‍රභවයක් සහ මේ කැල්සියම් ප්‍රභවයක් විදිහට භාවිතා කරන මේ ආහාර ද්‍රව්‍යනුත් අපි සීනි වැඩිපුර ලබා ගැනීම මම අපේක්ෂා නොකරන කාරණයක් වෙනවා. මොකද එහිදී අපේ දේහ තරබාරු වීමට ඇති සම්භාවිතාවය වැඩි වෙනවා. ඒ වගේම දියවැඩියාව වගේ රෝගී තත්ත්ව ඇතිවීමේ අවදානම් වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ඔබ දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයෙක් නම් එහෙම නැත්නම් තරබාරු තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයෙක් නම් මේ සීනි රහිත එහෙම නැත්නම් ඇඩඩ් sugar නැති යෝගට් එකක් තෝරා ගැනීමට වග බලා ගන්නට ඕනේ. ඒ සඳහා ඔබට ලේබලයේ කියවීමේ හැකියාව පවතිනවා. ප්‍රධාන වශයෙන්ම ග්‍රීක් යෝගට් වගේ දේවල් වල මේ සීනි එකතු කරන්නේ නැහැ. ප්‍රෝටීන් තියෙන ප්‍රමාණයත් වැඩි. මේ ග්‍රීක් යෝගට් කියන එකේ වෙනස අපි මොකක්ද කියලා බැලුවොත් සාමාන්‍ය යෝගට් නිෂ්පාදනයට වඩා එහිදී සිදුවෙන දෙයක් තමයි එහි අන්තර්ගත වන ජලය ඉවත් කිරීම, වේ වගේ ප්‍රෝටීන් ඉවත් කිරීම කියන කාරණය. මේ කාරණය හේතුවෙන් මේ ග්‍රීක් යෝගට් වල ඝනත්වය සාමාන්‍ය යෝගට් වලට වඩා තරමක් වැඩි. ටිකක් ඝන සුළු ස්වභාවයක් තමයි දක්නට ලැබෙන්නේ. පෝෂණ ගුණය සාමාන්‍ය යෝගට් වලට වඩා වැඩි. නිෂ්පාදනය සඳහා වැය වෙන පිරිවැය සාමාන්‍ය යෝගට් නිෂ්පාදනයට වඩා වැඩි. ඉතින් ඒ නිසා ශ්‍රී ලංකාව තුළ මේ ග්‍රීක් යෝගට් වගේ දේවල් භාවිතය තරමක් සීමා වෙලා තියෙනවා. යෝගට් පානය පිළිබඳව යම්කිසි අදහසක් අපි ලබා ගත්තොත් වැඩි වශයෙන්ම මේකට සීනි එකතු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම ලේබලයේ කියවන්නට ඕනේ. ලේබලයේ ශ්‍රී ලංකාව තුළ දැනට කලර් ලයිට් සිස්ටම් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ කලර් ලයිට් සිස්ටම් එකේ රතු පැහැයෙන් දැක්වෙනවා නම් එහි අධික වශයෙන් සීනි එකතු වෙලා තියෙනවා කියන කාරණය ඔබ දැනගන්නට ඕනේ. කොළ පැහැයෙන් දැක්වෙන්නේ සීනි අඩුවෙන් තියෙනවා. ඒ වගේම තැඹිලි පැහැයෙන් දැක්වෙන්නේ මධ්‍යම ප්‍රමාණයේ සීනි පවතිනවා කියන කාරණය. ඉතින් මේ පිළිබඳව සැලකිලිමත් වෙමින් ඔබ යෝගට් පානය ලබා ගන්නේ නම් ඒ ඉතාමත් වැදගත් කාරණයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම ඇතම් පුද්ගලයන්ට මේ කිරි ආහාර ලබා ගැනීම හේතුවෙන් ඩයරියා වගේ තත්ත්ව, එහෙම නැත්නම් පාචනය වගේ තත්ත්ව, උදරයේ වේදනාව වගේ තත්ත්ව වගේ ආසාත්මික තත්ත්ව ඇති වෙන්නට පුළුවන්. ඇතම් පුද්ගලයන්ට මේ ඇතිවීමට හේතුව ලැක්ටෝස් ඉන්ටොලරන්ස් කියන තත්ත්වය. ඒ කියන්නේ ඔවුන්ගේ දේහය තුළ ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී මේ ලැක්ටේස් කියන එන්සයිමේ ශ්‍රාවය වීම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ලැක්ටෝස් කියන සීනි ආකාරය ජීර්ණය කිරීමේ හැකියාවක් නැහැ. එවැනි පුද්ගලයන්ට කිරි ආහාරයක් ලබා ගත්තොත් මේ ජීර්ණය නොවීම හේතුවෙන් ඇතිවන රෝගී ලක්ෂණ නිරූපණය වෙන්නට පුළුවන්. එවැනි පුද්ගලයන්ට මේ යෝගට් පාරිභෝජනය කිරීමේදීත් එම ගැටලුව ඇතිවීමේ හැකියාව පවතිනවා. නමුත් මේ යෝගට් නිෂ්පාදන ක්‍රියාවලියේදී සිදු කරන මේ පැස්සවීමේ ක්‍රියාවලිය හේතුවෙන් ලැක්ටෝස් ප්‍රමාණය අඩු වෙන නිසා ඇතැම් පුද්ගලයන්ට අනෙකුත් කිරි ආහාර ද්‍රව්‍ය භාවිතා කිරීමට හැකියාවක් නොමැති වුණත් මේ යෝගට් වගේ දේවල් භාවිතා කිරීමේ හැකියාවක් පවතින්නටත් පුළුවන්. ඉතින් මේ වාසසහගත තත්ත්වයක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම ඇතැම් පුද්ගලයන්ට මේ කිරි ඇලර්ජික් තත්ත්ව ඇති වෙන්නට පුළුවන්. එහිදී බොහෝ විට කේසින් කියන ප්‍රෝටීනය සහ වේ කියන ප්‍රෝටීන් නිසා මේ ඇලර්ජික් තත්ත්ව ඇති වෙන්නට පුළුවන්. ඉතින් එවැනි පුද්ගලයන්ට මේ යෝගට් පාරිභෝජනය කිරීමේ හැකියාව පවතින්නේ නැහැ. ඇලර්ජික් තත්ත්වයක් පවතිනවා නම් කිරි ආහාර ද්‍රව්‍ය සියල්ල ඔබට ගැනීමට හැකියාවක් නොමැති තත්ත්වයට පත්වීමේ අවදානමක් තිබෙනවා. ඉතින් ඒ නිසා මේ සියලුම කාරණා පිළිබඳව අවබෝධයෙන් යුතුව තමයි ඔබ මේ යෝගට් පාරිභෝජනය කිරීම සිදු කළ යුත්තේ. යෝගට් පිළිබඳව කතා කරද්දී මතක් වෙන තවත් කාරණයක් තමයි මුදෝපු කිරි කියලා කියන්නේ. මුදෝපු කිරි අපිට ආකාර දෙකකට හඳුනා ගන්නට පුළුවන්. එක් ආකාරයක් තමයි සාමාන්‍යයෙන් එළකිරි භාවිතා කරමින් මුදෝපු කිරි නිෂ්පාදනය කිරීම. ඒ වගේම මී කිරි භාවිතා කරමින් සිදු කරන මේ කිරි මිදවීමේ ක්‍රියාවලිය. ඉතින් මේ මුදෝපු කිරි ආකාර දෙකෙන් එළකිරි භාවිතා කිරීමේදී අපේ දේහයට එකතු වන මේද ප්‍රමාණය සාමාන්‍යයෙන් මී කිරි භාවිතා කරමින් ලබා ගන්නා මුදෝපු කිරි වලට වඩා අඩුයි. ඉතින් ඒ නිසා මුදෝපු කිරි පිළිබඳව බලද්දී එළකිරි වලින් හදා ගන්නා ලද මේ මුදෝපු කිරි වලට වඩා මී කිරි වලින් හදා ගන්නා ලද මුදෝපු කිරි වල වැඩි වශයෙන් මේදේ අන්තර්ගත වෙනවා. අනිකුත් ප්‍රෝටීන සහ khනිජ වගේ දේවල් ආසන්න වශයෙන් සමාන ලෙස තමයි අපිට දක්නට පුළුවන් වෙන්නේ. ඉතින් මේ එළකිරි සහ මී කිරි භාවිතා කරමින් සාදා ගන්නා මුදෝපු කිරිත් එක්ක යෝගට් සංසන්දනය කිරීමේදී අපිට කියන්නට තිබෙන කාරණයක් තමයි සාමාන්‍යයෙන් ස්වභාවිකවම නිෂ්පාදනය කරගන්න මුදෝපු කිරි භාවිතා කිරීම වඩා
වඩාත් යෝග්‍ය කාරණයක් විදියට පෙන්වා දෙන්න පුළුවන්. මොකද යෝගට් නිෂ්පාදන ක්‍රියාවලියේදී අපට සිද්ධ වෙනවා විවිධ රසායනික ද්‍රව්‍ය භාවිතා කරන්න. එවැනි පරිසංරක්ෂක ද්‍රව්‍ය වගේ දේවල් කිසි දෙයක් භාවිතා කරන්නේ නැතුව අපට ස්වභාවිකව මුදවා ගන්නා ලද කිරි භාවිතා කිරීමේ හැකියාව පවතිනවා. එහිදී මම අදහස් කරන්නේ නැහැ යෝගට් පරිභෝජනය අහිත කරයි කියලා. නමුත් අපිට ස්වභාවිකවම කිසිදු රසායනික ද්‍රව්‍යයකින් තොරව අපිට ඒ භාවිතා කරන්නට පුළුවන්. ඇඩඩ් sugar කිසිසේත්ම එවැනි ආහාරයක පවතින්නේ නැහැ. නමුත් වෙනස් වී යුතු කාරණයක් පවතිනවා. ශ්‍රී ලංකාව තුළ මේ මුදවපු කිරි තාමත් සාම්ප්‍රදායික ආකාරයකට මැටි හට්ටියක මේ නිෂ්පාදන අලෙවි කිරීම සිදු කරනවා. ඉතින් ඊට වඩා වෙනස් වෙන්නට ඕනේ. බොහෝ විට පාරිභෝගිකව අපේක්ෂා කරන්නේ ඉක්මනින්ම පරිභෝජනය කරන්නට පුළුවන් ආහාර මිලදී ගන්න. උදාහරණයක් විදිහට කුඩා දරුවෙකු තමන්ගේ ආපන ශාලාව තුළදී යෝගට් එකක් පහසුවෙන්ම පරිභෝජනය කරනවා. නමුත් කිරි හට්ටියක් වගේ දෙයක් ඔවුන්ට එම ස්ථානයේ පරිභෝජනය කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා නිෂ්පාදකයන්ට යම්කිසි වගකීමක් තිබෙනවා මෙය පරිභෝජනය කිරීමට හැකිවන පරිදි පහසු ක්‍රමවේදවලට යොමු කරන්නට. සාම්ප්‍රදායිකව අසුරන ලද මේ මැටි මුට්ටිය වෙනුවට වෙනත් ක්‍රමවේද භාවිතා කරන්නට පුළුවන්. ඒ සඳහා වීදුරු ජාස් භාවිතා කිරීමේ හැකියාව පවතිනවා. ඉතින් මේ ආකාරයට විවිධ අලංකාර වූ ස්වභාවයෙන් ඒ වගේම පහසුවෙන් භාවිතා කිරීමට හැකිවන ස්වභාවයෙන් ඒ නිෂ්පාදනය කරමින් ශ්‍රී ලංකාව තුළ මේ ප්‍රචලිත කිරීමේ වැදගත්කමක් පවතිනවා. මොකද පිටරට ආයතන මගින් තමයි මේ වන විට ශ්‍රී ලංකාව තුළ මේ යෝගට් නිෂ්පාදනය සම්බන්ධයෙන් ආධිපත්‍ය පතුරවාගෙන තිබෙන්නේ. ඉතින් මේ වෙනුවට ශ්‍රී ලංකාව තුළ සාමාන්‍ය කිරි ගොවීන්ට මේ සිදු කිරීමේ හැකියාව පවතිනවා. මේ වන විට ශ්‍රී ලංකාව තුළ පවතින නිෂ්පාදන ආයතන කීපයකුත් මේ ආකාරයට වෙනස් නිෂ්පාදන සිදු කරමින් පවතින. ඇත්ත වශයෙන්ම අපි ඒ අගය කළ යුතුයි. ඒ වගේම තව තවත් ග්‍රාමීය වශයෙන් මේ කිරි නිෂ්පාදන සිදු කරන ඒ ගොවීන්ටත් හැකියාව පවතිනවා මේ කිරි නිෂ්පාදන වෙනත් ආකාරයක නිෂ්පාදනය කරමින් අපේ වෙළඳපොළට නිකුත් කරන්න. ඒ වගේම පාරිභෝගිකයන් හැටියට අපට යම් වගකීමක් පවතිනවා ඔවුන්ගේ නිෂ්පාදන මිලදීගෙන ඒ නිෂ්පාදන පරිභෝජනය කරන්නට. ඉතින් පිට රටින් අපේ රටට ලැබෙන විවිධ ද්‍රව්‍ය භාවිතා කිරීම වෙනුවට මේ අවස්ථාවේදී අපි ශ්‍රී ලංකීය දේවල් අපි භාවිතා කිරීමට පෙළඹවීම සහ අපගේ දේහයේ ආරක්ෂාකාරී ස්වභාවය තහවුරු කර ගැනීම, එහෙම නැත්නම් ආහාරවල සුරක්ෂිතතාවය තහවුරු කර ගැනීම ඉතාමත් වැදගත් කාරණයක් වෙනවා. ඒ වගේම මෙහිදී මතක් කළ යුතු කාරණයක් තමයි මේ සාමාන්‍ය සුළු පරිමාණයෙන් සිදු කරන මේ කිරි මිදවීමේ කර්මාන්තයේ යෙදී සිටින පුද්ගලයන් පවා විවිධ රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමට පෙළඹෙන තත්ත්වයක් අපට හඳුනා ගන්නට තිබෙනවා. ඒ කියන්නේ විවිධ අනුමත නොවූ රසායනික ද්‍රව්‍ය පවා පරිභෝජනය කරන අවස්ථා පවතිනවා. ඉතින් එවැනි අවස්ථා ඉතාමත් කනගාටුදායකයි. ඔබත් එවැනි තත්ත්ව පිළිබඳව දන්නේ නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එක හරහා යොමු කරන්න. ඒ සාකච්ඡාවට භාජනය කිරීම ඉතාමත් වැදගත් වෙනවා. එවැනි තත්ත්ව වළක්වා ගැනීමෙන් අපේ දේශීය දේ ආරක්ෂා කර ගැනීමෙන් සෞඛ්‍ය තත්ත්වය නිරෝගීව පවත්වා ගැනීමට කටයුතු කිරීම අපි සියලුම දෙනාගේ වගකීමක් වෙනවා. තවත් අරුත්බර වැඩසටහනකින් හමු මේ බලාපොරොත්තුෙන් අපි ඔබෙන් සමගන්නවා. එතෙක් ඔබට සුවය දිවියක් ප්‍රාර්ථනා කරනවා.